සාදු සාදු සාදු. නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දිනාගේ කල්යාණ මිත්‍ර ගුරුදේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අපගේ වන්දනාව වේවා. සාදු සාදු සාදු. පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. වාසනාවන්ත සදහැවත් පින්වතුනේ, අදත් සුපින්බර අරුණෝදයම සදහැවතුන්ලා සෑම සියලු දෙනා මේ සූදානම් වෙන්නේ ඒ අපගේ මහා කාරුණික වූ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකයේම අතැඹුලක්සේ අවබෝධ කොට වදාළ අපගේ ශාස්තෘන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන්ම දේශනා කරපු සද්ධර්මය ශ්‍රවණය කරන්න අපි මේ ධර්මයේ ශ්‍රවණය කරන්නේ උතුම් වූ ධම්මපදයේ ගාථා රත්නයන් මුල් කරගෙන. අද දවසේ ධර්ම දේශනාව වෙනුවෙන් දායකත්වයෙන් දරනු ලබන්නේ ඇට්ලන්ටා මහමෙවුනාව භාවනා සුපුවට සම්බන්ධ පින්වත් අකිල තේනුවර මහත්මයා සහ රවිනී චන්ද්‍රසේන මහත්මිය විසින්. ඒ අය ධර්ම දානය සිද්ධ කරන්නේ අද දවසේ 3 වෙනි ජන්මදිනයේ යෙදී ඇති පින්වත් රෙහස් තේනුවර සිඟිති පුතාට සෙත් ප්‍රාර්ථනා කරන අදහසින්. ඉතින් ඒ පුතාගේ 3 වෙනි ජන්මදිනය නිමිති කරගෙන අද සිද්ධ කරන මේ උතුම් ධර්ම දේශනාවේදී රහතන් වහන්සේලා 3 නමක් ගැන, නිකලෙස් රහතන් වහන්සේලා 3 නමකගේ ඊටාම සුන්දර ප්‍රවෘත්තීන් පින්වත් හැම දිනාට අහන්න ලැබෙනවා. ඒ රහතන් වහන්සේලා අතර පළමුවෙනි රහතන් වහන්සේ තමයි ධර්ම සේනාධිපති අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. පින්වතුනි, මේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ මේ සිදුවීම අපිට මෙන්න මෙහෙම අර්ථයක් කියා දෙනවා. අහන දේ හොඳ සිහි කල්පනාවෙන් අහන්න ඕන කියන පණිවිඩේ. අපිට අහන්න ලැබෙනවනේ මේ ලෝකේ ගොඩාක් දේවල්. ඒ අහන්න ලැබෙන දේවල් හැම එකටම වගේ අපිත් කන් යොමු කරනවනේ. අහන්න ලැබෙන දේ, අපට ඇහෙන දේ පින්වතුනේ හොඳ සිහි කල්පනාවකින්මයි ගත යුත්තේ. එහෙම ගත්තේ නැත්නම් සිහි කල්පනාවෙන් තොරව අහන දේ හරියට තේරෙන්නේ නැහැ. අහන දේක අර්ථය හරියට තෝර බේර ගන්න බැරි වුණොත් එතන මහා අර්බුද හට ගන්න නැද්ද? මහා අර්බුද හට ගන්නවා. දැන් වර්තමානයේ එහෙම වෙලා තියෙන්නේ. බුදුරජාන් වහන්සේගේ ධර්මයේ සම්බන්ධයෙමුත් පැහැදිලි පිරිසුදු ශ්‍රී සද්ධර්මයේ කියලා දෙනකොට ඒ ධර්ම කාරණේ අර්ථය ගන්න දක්ෂ නැහැ. අහගෙන හිටියාට කියලා දුන්නේ මොකක්ද කියලා තේරෙන්නේ නැහැ. දැන් භාග්‍යතුන් වහන්සේම දේශනා කළා සුගතිය කියන්නේ රැකවරණයක් කියලා. මේ මනුස්ස ජීවිතේ ගත වෙලා මැරිලා යනකොට සුගතියක ය아가න්න ලැබෙනවා නම් ඒක රැකවරණයක් බව ශ්‍රී මුක බුද්ධ භාෂිතය බුදුරජාණන් වහන්සේම වදාළා. වර්තමානයේ පටලවා ගත්තේ නැද්ද? පටලවා ගත්තානේ. සුගතියේ උපතරකට යනවා කියලා කියන්නේ සංසාරේ දික් වෙනවා. බුදුරජාණන් වහන්සේ දහම් දේශනා කළේ සුගතිය යෑම පිණිස නෙවෙයි.
එහෙම කියලා දේශකයන් වහන්සේලාටත් ගරහාගෙන සද්ධර්මයටත් ගරහාගෙන අරුබුද හදාගන්නේ නැද්ද? අරුබුද හැදෙනවා. හැදෙන්නේ මොකෝ? අහන එකේ අර්ථේ හරියට ගන්න බැරි වීම නිසා. ඒ නිසා අපේ හිතවල තැම්පත් කරගන්න වටින අදහසක් අහන දෙයක් සිහි කල්පනාවෙන් අහන්න ඕන කියන අදහස. බුද්ධ කාලෙත් ඉතින් එහෙම ප්‍රශ්න සිදු වුණා. අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දවසක් භාග්‍යතුන් වහන්සේ සමීපයේ වැඩ ඉද්දී බුදුරජාන් වහන්සේ එදා භික්ෂු සංඝයාට දහම් දේශනා කළා. ධර්ම දේශනාව අවසන් වෙලා ඒ භික්ෂුන් වහන්සේලාත් ඉද්දී බුදුරජාන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇහුවා. පින්වත් සාරිපුත්ත, ශ්‍රද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය කියන මේ ඉන්ද්‍රිය ධර්ම. සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්ම හොඳට ප්‍රගුණ කළොත්, බහුල වශයෙන් පුරුදු කළොත් එය නිවනේ බැස ගැනීම පිණිස, නිවන පිහිට කොටගෙන නිවනේම සැනසීම පිණිස පවතිනවා කියන කාරණේ ගැන ඔබට ශ්‍රද්ධාවක් තියනවද? අන්න එහෙම ඇහුවා. සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම යම් කෙනෙක් හොඳට දියුණු කළොත් එයාට නිවන් දකින්න පුළුවන් කියන ඒ වචනය ගැන ඔබට ශ්‍රද්ධාවක් තියනවාද කියලා බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් ඇහුවේ. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ උත්තරේ දුන්නේ මෙහෙම. ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ, ඉන්ද්‍රිය ධර්මියෝ මනවින් ප්‍රගුණ කළොත් එයාට නිවන් දකින්න පුළුවන් කියන එක ගැන මම ශ්‍රද්ධාවෙන් අදහ ගැනීමකින් නවතින්නේ. ස්වාමීනි, ඒ සම්බන්ධයෙන් මට කිසි සැකයක් නැහැ. ඒක මගේ ප්‍රත්‍යක්ෂයක් කිව්වා. මේ ධර්මයේ තුල තියෙනවා පින්වතුනි, ධර්මාවබෝධය කියන එක බුදුරජාණන් වහන්සේ හරිය ලස්සනට තේරුවානේ. ධර්මය අවබෝධ කරගන්නවා කියලා කියන්නේ මොකක්ද? සද්ධා, රුචි, අනුස්සව, ආකාර පරිවිතක්ක, දිට්ඨි, නිජ්ජානක්ඛන්ති කියන මේ පහම ඉක්මවා ගියපු තැන තමයි අවබෝධය. ශ්‍රද්ධා කියලා කිව්වේ පැහැදීම. රුචි කියලා කිව්වේ කැමැත්ත. අනුස්සව කියලා කිව්වේ අහන දේ. ආකාර පරිවිතක්ක කියලා කිව්වේ තමන් ඒ අහපු දෙයට අනුව කල්පනා කරනකොට තමන් තුළ ගොඩ නැගෙන නොයෙකුත් සංකල්පනාවන්. දිට්ඨි, නිජ්ජානක්ඛන්ති කියලා කිව්වේ තමන්ගේ දෘෂ්ටිය. අවබෝධය කියන එක ශ්‍රද්ධාවට සීමා වෙලා නැහැ. කැමැත්තට සීමා වෙලා නැහැ. ඇසීම් පමණකට සීමා වෙලා නැහැ. විමසීම් පමණකට සීමා වෙලත් නැහැ. දෘෂ්ටි පමණකට සීමා වෙලත් නැහැ. අවබෝධය කියලා කියන්නේ ප්‍රත්‍යක්ෂයක්. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ මෙහි පැහැදිලි කළේ ඒක. භාග්‍යතුන් වහන්සේගේ ප්‍රශ්නෙත් පැහැදිලි. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ උත්තරෙත් පැහැදිලි. ඉතින් බුදුරජාණන් වහන්සේ සාදුකාර පැවැත්තුවා. සාදු සාදු පින්වත් සාරිපුත්ත, ඉන්ද්‍රිය ධර්මයෝ මනවින් ප්‍රගුණ කරපු කෙනාට නිවන කරා යන්න පුළුවන් කියපු දේ ගැන කෙනෙක් ශ්‍රද්ධා පමණකින් නවතින්න ඕනේ නැහැ. එයාගේ ජීවිතේ දියුණුව කරා ගියා කියලා කියන්නේ ඒක ප්‍රත්‍යක්ෂයක් වෙන්නම ඕන. එහෙම බුදුරජාන් වහන්සේ මේ දහම් කතාව අවසන් කළා. ඔතන හිටියා අහන එක සිහිනුවණින් අහගෙන ඉන්නේ නැති භික්ෂු කාණ්ඩයක්. ඒ භික්ෂුන් වහන්සේලා කතා වෙන්න ගත්තා. හපොයි. හරි වැඩක් නොවේ. සාරිපුත්තයන් වහන්සේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ වෙලත් තාම ආයස්මතුනි ශ්‍රද්ධාවවත් නැහෙනේ. අර බුදුරජාණන් වහන්සේගේ ඉස්සරහා මූණටම කිව්වේ ශ්‍රද්ධාව නැtei කියලා. මෙච්චර ධර්ම සේනාධිපති කියලත් අග්‍ර ශ්‍රාවකයා කියලත් බුදුරජාණන් වහන්සේ ළඟම ඉඳලත් තාම ශ්‍රද්ධාවක් නැහැනේ. එතකොට තව භික්ෂුවක් කිව්වා, ඔය බ්‍රාහ්මණ ආගමේනේ, ඔය මහා බ්‍රහ්මයා අදහද හිටපු කෙනෙක්නේ. ඒ හින්දා වෙන්න ඇති ශ්‍රද්ධාවට එන්න තරම්වත් හැකියාවක් නැත්තේ. දැන් මේ කාගෙනද කතා වෙන්නේ? සාරිපුත්ත මහරහතන් වහන්සේ ගැන. මහෝත්තම ශ්‍රාවක රත්නය ගැන. අනේ මේ භික්ෂුන් වහන්සේලා අර කියපු කාරණේ මෝඩ විදිහට අරගෙන ඒ කාරණේ අර්ථේ පටලවාගෙන
පටලව ගත්ත එක තමන්ගේ පණ්ඩිතකමක් විදිහට කියන්න පටන් ගත්තා. ඕක එහෙන් මෙහෙන් ගිහිල්ලා කොහොම හරි බුදුරජාණන් වහන්සේටම ආරංචි වුණා. ඒ කියපු කාරණේ මේ භික්ෂුන් වහන්සේලා පටලවාගෙන කියලා. එතකොට බලන්න පින්වතුනි, ඒ කාලේ ශාස්ත්‍රූන් වහන්සේ වැඩ ඉද්දී, අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා වැඩ ඉද්දී, ආනුභාව සම්පන්න රහතුන් වැඩ ඉද්දී ඔහොම පටලැවුණා නම් අද පටලැවෙන්න තියෙන ඉඩ, අද වරදින්න තියෙන ඉඩ කොහොමද? ඒක හොඳට අපි තේරුම් ගන්න ඕන. ඒක තේරුම් අරගෙනයි ධර්මයකට උනත් සවන් දෙන්න ඕන. ඒක තේරුම් අරගෙන අපි දහම් පදයකට සවන් දෙනවා නම් පින්වතුනි, ඔය මේ කාලේ මතුවෙච්චි හොර රහතුන්ට, හොර මාර්ගඵලලාභීන්ට මේ අහිංසක මිනිස්සු අහුවෙන්නේ. ඇයි ඒවා පස්සේ මිනිස්සු ගියේ? අහගෙන හිටියාට කල්පනාව නැහැ. අහගෙන හිටියාට මේ ඇහුවේ මොකද්ද කියන එක ගැන සිහි කල්පනාවක් නැහැ. ඒ කියප එකේ අර්ථ වශයෙන් තේරුම් ගන්න උවමනාවක් නැහැ. කියන ක්‍රමේ රසවත් නම් අනේ ඔහි අහගෙන ඉන්නවා. හරි අවාසනාවක් අපේ ජීවිතේට තියෙන. අපි ඒක හදාගත යුතුම එකක්. අහන දේ හොඳ සිහි කල්පනාවෙන් අහන්න ඕන පින්වතුනි. ඒ සිහි කල්පනාවෙන් ශ්‍රවණය කරන කෙනාට අර්ථය අරගන්න හැකියාව ලැබෙනවා. දැන් මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ඉස්සරහා ප්‍රශ්නේ තෝරපු විදිහ කිසිම ගැටලුවක් නැහැනේ. උත්තරේ කිසි ගැටලුවක් නැහැ. හැබැයි අර භික්ෂුන් ඕක වරද්දා ගත්තා. බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂුන්ගේ කැඳෙව්වා. කැඳවලා ඇහුවා, හැබැයිද මහණෙනි ඔබ මේ සාරිපුත්තයන්ට ශ්‍රද්ධාවක් නැtei කියලා මේ තැන තැන කියාගෙන යනවායි කියන්නේ? එතකොට මේ භික්ෂුන් තමන් පටලව ගත්ත විදිහ බුදුරජාණන් වහන්සේගේ ඉස්සරහා කියා හිටියා. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ වදාලා, මහණෙනි සාරිපුත්තයන් කරපු ඒ ප්‍රකාශයේ අර්ථය ඔබට වැටහුනේ නෑනේ. සාරිපුත්තයන් පැවසුවේ ඒ පංච ඉන්ද්‍රිය ධර්මයෝ යම් කෙනෙක් තුල මනාව ප්‍රගුණ වුණා නම් එයා නිවන කරාම යනවා කියන එක සම්බන්ධයෙන් සාරිපුත්තයන් හට විශ්වාසයකට සීමා වෙන්න ඕනේ නැහැ. ඒ විශ්වාසයේ ඉක්මවා ගියපු ප්‍රත්‍යක්ෂයක් තියෙනවා කියලා අදහස් කළේ. මහණෙනි ඔබ මේක හරියට පටලවාගෙනනේ. ආන්න එහෙම බුදුරජාණන් වහන්සේ දේශනා කරලා ඒ භික්ෂුන්ගේ පටලැවිල්ල ලිහලා දැම්මා. ඒකල මහා කරුණිකයන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ආරම්භයා ලස්සන ගාථාවක් වදාලා අරහන්තක වර්ගයේ 8 වෙනි ගාථා රත්නය. මේ ධම්මපදයේ ගාථාව පින්වතුන්ලාටත් තිරේ දර්ශනය වේවි. පින්වතුනුත් මාත් සමගම සජ්ජායනා කරන්න. අස්සද්ධෝ අකතඤ්ඤුච සන්දිච්ඡේ දෝචයෝ නරෝ හතාවකාසෝ වන්තාසෝ සවේ උත්තම පෝරිසෝ අනුන්ගින් අසා දැනගෙන අදහාගත් දෙයක් නොමගෙන සකස් කළ දෙයක් නොතිබෙන ඒ අමා නිවන් දැනගෙන දුකක් වෙත යලිත් උපදින යමක් ඇතොත් එය සිඳිමින ඉඩක් තිබේ නම් උපතට සදහටම එයත් වනසන සැදෙන්නට කෙලෙස් නොතාබන ඉවත් කොට එයත් දැනගෙන වසයි නම් යමෙක් මෙලොවේ උතුම් පුරුෂයෙක්මය ඔහු. ඔහු උතුම් පුරුෂයෙක්. කොයි වගේ කෙනෙක්ද? යම් කෙනෙක් ඇදහිම් ඉක්මවා ගිහින් විශ්වාසයේ ඇදහිම කියන ස්වභාවය ඉක්මවා ගිහින් අකත නම් වූ නිවන පිළිබඳව ප්‍රත්‍යක්ෂ අවබෝධයකට පැමිණුණා නම් පටිච්ච සමුපාදයේ පුරුක ඔක්කොම කඩලා දැම්මනම් අවිද්‍යාව පත්‍ය සංඛාරා ආදී වශයෙන් තියෙන පටිච්ච සමුපාදයේ සියලු පුරුක්
පටිච්චසමුපාදේ පුරුක් කැඩුවා කියලා කියන්නේ දුක හැදෙන එක කැඩුවා. දුක කියන දාමේ කඩා දැම්මා. දුකින් නිදහස් වුණා. උපදින්න තියෙන හැම අවස්ථාවක්ම නැති කළා නම් කෙලෙස් සියල්ල වමනේ දැම්මා නම් ඇත්ත වශයෙන්ම ඔහු උතුම් පුරුෂයෙක්. කාහටද බුදුරජාණන් වහන්සේ වදාළේ? ධර්මාවබෝධ කරපු රහතන් වහන්සේටයි කියන්නේ. සවේ උත්තම පෝරිසෝ. එහෙනම් උතුම් පුරුෂයෙක්මයි. පින්වතුනි, සංඝං සරණං ගච්ඡාමි කියලා අපි සරණ ගියපු අපේ ශ්‍රාවක මහා සංඝරත්නය උතුම් පුරුෂයෝ. මේ ගාථා රත්නයේ තුල සඳහන් වෙන හැම දෙයක්ම ඒ උතුම්යෝ කළා. ඒ උතුම් රහතන් වහන්සේලා පාරිශුද්ධ సంతාන ඇති ඒ උතුම් රහතුන් යම් තැනක වැඩ ඉන්නවා නම් රහතුන් නිසා ඒ භූමිය සුන්දරයි. ඒ උතුම් රහතුන් යම් තැනක වැඩ ඉන්නවා නම් රහතුන් නිසාම ඒ භූමිය රමණීයයි. ඒකත් වදාළේ මහා කාරුණික ශාස්ත්‍රුන් වහන්සේ. ගාමේ වා යදි වා රඤ්ඤේ ගමක වේවා ආරණ්‍යක වේවා නින්නේ වා යදි වා තලේ නිම්නේක වේවා කඳු ගැටේක වේවා යතරහන්තෝ විහෙරಂತಿ යම් තැනක කෙලෙස් නැති රහතුන් වැඩ වසත් නම් තං භූමින් රාමණේයකං ඒ භූමියටයි රමණීය භූමිය කියලා කියන්නේ. මේ ලංකා ධරණී තලය, මේ අපගේ මාතෘ භූමිය රහතුන්ගේ පාපහසින් පාරිශුද්ධ වුණා. රහතුන්ගේ පාපහසින් පාරිශුද්ධ වූ මේ ලංකා භූමිය ඒකාන්ත රමණීයයි. රහතන් වහන්සේලා මේ ලංකා භූමියේ හැම තැනකම වැඩ හිටියා. රමණීයයි මේ ලංකා භූමිය. ඒ නිකලෙස් මුනිවරු වැඩ හිටපු නිසා අපි ඔය දැන් මේ වෙනකොට කතා කරන නොයෙක් දියුණුවයි සලකන දියුණුව ගැන මහා ඉහලින් කතා කරන ඔය දේශාන්තර එකක්වත් ඒ නිකලෙස් මුනිවරුන්ගේ පාපහසින් පිවිතුරුන්නේ. සමහරවිට නිකලෙස් මුනිවරයෙක්ගේ පාද ස්පර්ශයක් ලැබලාවත් නැහැ. ඒ භූමියේ රමණීය බවක් සමීප වෙලාවත් නැහැ. බුදුරජාන් වහන්සේ ඔය ගාථා රත්නේ වදාළේ අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ සහෝදර වූ රේවත නම් රහතන් වහන්සේ ආරම්භයා. කදිර වනීය රේවත. පින්වතුන් අසා ඇති. කදිර වනීය රේවත කියලා කියන්නේ අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ඒ ගිහි කාලේ සහෝදරය අතරේ හිටපු බාලම සහෝදරයා. සාරිපුත්ත මහරහතන් වහන්සේ පැවිදි වුණාට පස්සේ අනෙකුත් සහෝදරයෝත් පැවිදි වුණාට පස්සේ සාරි බැමිණියට බාල පුතා විතරක් ඉතුරු වුණා. බාලම පුතාගේ නම තමයි රේවත. සාරි බැමිණි සාරිපුත්ත මහරහතන් වහන්සේගේ අම්මා කලබල වුණා. දැන් මේ ඉන්න ඔක්කොමලා මහාන වෙනවා. මෙහෙම ගියොත් එහෙම මේ කුල වංශේ පවත්වාගෙන යන්න කවුරුත් නැති වෙනවනේ. මේක හරියන්නේ නැහැ. ඒ නිසා මේ ඉතුරු වෙච්ච පොඩි එකාව ඉක්මනින් කසාදයක් කරවලා දෙන්න ඕන. කසාදයක් කරවලා දුන්නාට පස්සේ ওই මහානකමට හිත යන්නේක මග ඇරෙයි. අවුරුදු 16 වෙනකොටම ඉක්මනින් ගෑනු ළමයෙක් හොයන්න පටන් ගත්තා මේ රේවත තරුණයාට. නමුත් රේවත තරුණයා ආසා කළා සාරිපුත්ත මහරහතන් වහන්සේත් එක්ක ලබන දහම් ඇසුරට. නිතර බණ ඇහුවා. ඒ බණ අහනකොට කොහොමද ඇහුවේ? හොඳ සිහි කල්පනාවෙන්. අහන එක තේරුම් ගනිමින් බණ ඇහුවා. මෙසේ බණ අසමින් ඉඳිද්දී අම්මා එහා පැත්තෙන් මගුලක් ලැහැත්ති කරනවා. කොහොම හරි අම්මාගේ තීන්දුවට තීරණයට අනුව ඕන්න විවාහයට කටයුතු සූදානම් වුණා. දැන් රේවත කුමාරයා කිසිම කැමැත්තක් නැහැ මේකට. නමුත් හොඳ තැනකින් බලවලා ඕන්න විවාහෙ ලැහැත්ති වුණා. එදා රේවත කුමාරයාව රජ කුමාරයෙක් වගේ අඳලා මනමාලි රාජ කුමාරිකාවක් වගේ ඉන්දියානු සැරසිල්ලකින් හරි ලස්සනට අඳලා දැන් දෙන්න ඉන්නවා. කෙරෙන්න ඕන චාරිත්‍රාත් ඔක්කොම කෙරුණා. ඒ කාලේ චාරිත්‍ර අතරේ තිබිලා තියෙනවා හරි අපූර්ව චාරිත්‍රයක්. ඒ චාරිත්‍රයට කියනවා දිගාසිරි පැතිල්ල කියලා. මොකද්ද මේ දිගාසිරි පැතිල්ල කියලා කියන්නේ?
විවාහ වෙලා දීර්ඝ කාලයක් එකටම නීරෝගීව හිටපු වයසක ආච්චි කෙනෙකුයි වයසක සීයා කෙනෙකුයි අර අලුත් ජෝඩුවට සෙත් පතනවා. දිගාසිරි ලැබේවා කියලා. එතකොට ඔන්න මේ විවාහේ කටයුතු ඔක්කොම අවසන් වෙලා දිගාසිරි පැතීම කියන අවසාන චාරිත්‍රේ. පෙරහැර පිටත් වෙන්න කලින් ඒක තමයි තියෙන්නේ. දිගාසිරි පැතීම කියන අවසාන චාරිත්‍රය යෙදුණා. දැන් රේවත කුමාරයාගේ ඔළුවේ වැඩ කරන්නේ තමන් ඉගෙනගත්ත ධර්මය. මේවා මතක් වෙවි ඉද්දි මෙන්න දිගාසිරි පතන්න දෙන්නෙක් එනවා ඉස්සරහට. ඇස් පේන්නේ නේ අනිත් මිනිස්සු තමයි හරවගෙන ගානට අරන් ඉන්නේ. ආච්චිටත් 120යි 100ටත් 120යි. වෙවුලනවා දෙන්න. හැරමිටි දෙක එල්ලීගෙන ආවා. කාටවල් වල එක දතක්වත් නැහැ. වැහැරිලා සම්පූර්ණයෙන්ම ඇටකොටු වගේ. කවුරු හරි හයියෙන් කිව්වා එහෙනම් ඉතින් මේ මනමාල ජෝඩුවට දිගාසිරි පතන්ට කිව්වා. ඇයි කන් ඇහෙන්නේ? එතකොට අර වයසක ආච්චි සීයයි දෙන්න වෙවුල ගොර හැඬි හඬකින් කිව්වා දිගාසිරි වේවා කියලා. රේවත කුමාරයා බැලුවා හපොයි. මේ මගේ ළඟ ලස්සන සැරසිල්ලකින් සරසලා රෝස පාට ගාලා සුවඳ ගල්වලා තියෙන මේ ශරීරෙට මේකම නේද වෙන්නේ? තමන් ළඟ ඉන්නවනේ දැන් දෙව්දුවක් වගේ සරසලා විවාහ වෙච්ච කාන්තාව කල්පනා කළා අපොයි මෙයාටත් මේ ටික නේද වෙන්නේ? මේ හැඩකාර රූපෙත් මේ ඉරණමට ගොදුරු වෙනවා නේද? මගේ මේ රූපෙත් මේ ඉරණමට ගොදුරු වෙනවා නේද? ජරා මරණ දුකක් එක්ක නේද මේ සසරේ යන්නේ කියලා ධර්මයේ මතක් වුණා. ඇයි අහපු දේවල් අහලා තිබුණේ හොඳ සිහි කල්පනාවෙන් අහපු කෙනාට ඒකේ නුවණ පිහිටනවානේ. නුවණින් විමසන්න යමක් තියෙනවා සිහි කල්පනාවෙන් අහපු කෙනාට. රේවත කුමාරයාට සිහිය උපන්නා. රේවත කුමාරයාට දැන් දැනෙනවා නිකන් තමන්ව බන්ධනාගාරයකට එකතු කරා යන්න ලැහැත් වෙනවා වගේ. රේවත කුමාරයාගේ හිතේ වැඩ කළේම මේ ගැටින් මං කොහොමද බේරෙන්නේ? ඔන්න පෙරහැර පිටත් වුණා. කැලෑ පාරකින් යන්න තිබුණා. ඒ කැලෑ පාරේ සම්පූර්ණයෙන්ම එතනින් එහාටම කැලේ. ගම්මානයක් නැහැ. ඒක රේවත කුමාරයාට එකපාර හිතුණා මම මෙතනින් පැන්නොත් කාටවත් මාව හොයන්න බෑ. කෑ ගහලා කරත්ති නෙමෙත්තුවා. පොඩ්ඩක් නවත්තන්ට මගේ මේ බඩ රිදෙනවා. මම පොඩ්ඩක් කැලේට ගිහින් එන්න. ඉතින් රේවත කුමාරයා කරත්තින් බැහැලා කැලේ ඇතුළට ටිකක් දුරට ගියා. ගිහිල්ලා අර තමන්ගේ සැරසිල්ල ඔළුවේ දාලා තිබුණා තලප්පාවක් ගලවලා විසිකලා නොයෙක් ආභරණ පලන්දලා තිබුණා. ආභරණ ටික එහෙම්ම ගැලෙව්වා. එක පිම්මේ දිව්වා. අනිත් මිනිසුන්ට බෑ ඒ ඝන කැලේ තව කෙනෙක්ව හොයන්න. මිනිස්සු හැරිලා ගියා. රේවත කුමාරයා දුවගෙන ගිහිල්ලා ටික කැලේ ඇතුළට යනකොට මේන්න හම්බ වුණා භික්ෂුන් වහන්සේලා වැඩ වාසය කරන එක අසපුවක්. එතෙන් ගිහිල්ලා මේ භික්ෂුන් වහන්සේලාගෙන් කිව්වා ස්වාමීනි මම පුදුම බේරිල්ලක් මේ බේරිලා ඉන්නේ. ස්වාමීනි මට බෑ තව දුරටත් මේ ගිහි ජීවිතේ වාසය කරන්න. ස්වාමීනි ඉක්මනට මාව මහාන කරන්න. එතකොට අර ස්වාමීන් වහන්සේලා ඇහුවා ඔබ කවුද? ස්වාමීනි මම සාරිපුත්තයන් වහන්සේගේ බාල සහෝදරයා. මගේ නම රේවත. සාරිපුත්ත මහරහතන් වහන්සේ කල්ැතුවම භික්ෂූන්ට දැනුවත් කිරීමක් කරලා තිබිලා තියෙනවා. යමෙක් පැමිණිලා මම සාරිපුත්ත මහරහතන් වහන්සේගේ සහෝදරයා රේවත කියලා කිව්වොත් ආයේ දෙපාරක් හිතන්න එපා මහාන කරන්න කියලා. ඉතින් පැවිදි වුණා. පැවිදි වුණාට පස්සෙත් අම්මා ඇවිදිලා ඥාති පිරිස ඇවිදිලා මේ යලි තමන්ගේ නිවසට එකතු කරගෙන යයි කියන බයට
මේ රේවත ස්වාමීන් වහන්සේ දුර ඈත වනයක වැඩ වාසය කළා. ඒ වනයේ පින්වතුනේ බොහොම රළු පතොක් වනයක්. ඒ පතොක් වනයට තමයි කියන්නේ කදිර වන කියලා. ඒ කදිර වනයේ වාසය කරපු නිසා ඒ උත්තමයන් වහන්සේ ප්‍රසිද්ධ වුණේ කදිරය වනීය රේවත. සාරිපුත්ත මහරහතන් වහන්සේ කාලයකට පස්සේ භාග්‍යතුන් වහන්සේගෙන් අවසර ඉල්ලනවා, ස්වාමීනි මගේ සහෝදරයා රේවත පැවිදි වුණානේ. පැවිදි වුණාට පස්සේ ස්වාමීනි කදිර වනයේ වාසය කරන්නේ. මම ස්වාමීනි තාම එක වතාවක්වත් පැවිදි වුණාට පස්සේ මුණ ගැහුනේ නැහැ. තථාගතයන් වහන්සේ අවසර දෙනවා නම් මමගේ සහෝදරයන් වහන්සේව පොඩ්ඩක් බලන්නම් කියලා. ඒ වෙනකොටත් ශාස්ත්‍රුන් වහන්සේ දන්නවා ඒ වෙනකොටත් රේවත තෙරුන් කියලා කියන්නේ මහරහතන් වහන්සේ නමක්. බුදුරජාන් වහන්සේ වදාලා, ඉතින් සාරිපුත්තේ ඔබ විතරක් තනියම වඩින්න ඕනේ නැහැ. මමත් ওই ගමනට එකතු වෙන්න. ඉතින් බුදුරජාණන් වහන්සේත් මහත් වූ භික්ෂු සංඝයා 500 නමක් විතර මහා භික්ෂු සංඝයා කදිරවණී රේවත මහරහතන් වහන්සේ වැඩ හිටපු ඒ පතොක් වනයේට වැඩම කරනවා. ඒ පතොක් වනයේ කිසිම කුටි පහසුකමක් නැහැ. කදිරවණී රේවත මහරහතන් වහන්සේ කල්ැතුම දැනගත්තා භාග්‍යතුන් වහන්සේත් 500ක් මහා සංඝරුවනත් මේ තමන් වහන්සේ බැහැ දැකීම පිණිස, තමන් වහන්සේ දැකීම පිණිස මේ පතොක් වනයට එනවලු, සංඝයාට උපස්ථාන කරන්න ඕන කියලා. අපේ කදිරවණී රේවත මහරහතන් වහන්සේ එරදිහෙන් සියලු කුටි සෙනසුන් නැව්වා. හරි පුදුම සහගතයි වින්වතුනි ඒ කාලේ. සම්පූර්ණයෙන්ම එරදිහෙන් 500කට අවශ්‍ය කරන සියලු පහසුකම් අර පතොක් වනේ රජ උයනක් වගේ ලස්සනට මෙව්වා. මවලා මේ 500ක් මහා සංඝරත්නයට භාග්‍යතුන් වහන්සේට වැඩ ඉන්න කාලේ ඉතා සුවසේ වැඩ ඉන්න පුළුවන් වුණා. ඔය වැඩ ඉන්නකොට ඔය වැඩම කරපු 500 නමගෙන් දෙන්නෙක් හිටියා. ටිකක් අමුතු පහේ. මේ දෙන්නා එක රුක් සෙවණක වාඩි වෙලා කදිරවණී රේවත මහරහතන් වහන්සේ ගැන අදකුද කතා කරනවා. මේ භික්ෂුන් කතා වුණා. බලාන ගියපුවාම මේ අපේ ධර්මසේනාධිපතින් වහන්සේගේ සහෝදරයා රේවත තෙරුන් මේ බණ භාවනා කරපු එකක් නෙවෙයි කරලා තියෙන්නේ. මේ පන්සල හදා හිටපු එකක් නේ කරලා තියෙන්නේ. මෙච්චර මේ මහා ඝන කලයක මේ විදිහට හදන්න කොච්චර වියදම් යන්නේ නැද්ද? දායකයොත් ඉතින් උදව් කරන්න ඇති. අපේ ධර්මසේනාධිපතින් වහන්සේගේ සහෝදරයනේ කියලා. දැන් ඕවා තමයි කතා වෙන්නේ. බුදුරජාන් වහන්සේට දිව්‍ය ශ්‍රවණයෙන් පින්වතුනි ඕක ඇහුණා. ඒක ඇහිලා භාග්‍යතුන් වහන්සේ එරදියක් කළා. මොකද මේ භික්ෂූන් වැරදි තැනකනේ හිත අපහැදෙව්වේ. පින්වතුනි මේ හිත කියන එක අපි ගොඩාක් සැලකිල්ලෙන් හිතින් හිතන හිතුවිලි ගැන අවධානයක් දෙන්න ඕන. ඒක සම්බන්ධයෙන් ලොකු පිරිසකට අවධානයක් නැති බව අපිට මේ වර්තමානයේ සිද්ධ වෙච්ච බොහෝ සිදුවීම් වලින් තේරුණා. පොඩ්ඩි දේ එහෙ මෙහෙ වෙච්ච ගමන් ඉක්මනට හිත අපහදව ගන්නවා කියලා එකක් වර්තමානයේ ගොඩාක් තියෙනවා. අපි හිතමු යම් වෙහෙරක් විහාරයක් ටිකක් ලොකුවට හැදුවා කියලා. ඒත් හිත අපහදිනවා. ලස්සනට පිළිවෙලකට තිබුණා කියලා. ඒත් හිත අපහදිනවා. ඊටාම සුන්දර වූ පිළිම වහන්සේලාට හිත අපහදිනවා. අපහදිනවා කියන කාරණේ හරියට තියෙනවා වර්තමානයේ. එක අවස්ථාවක අපිට ආරංචි වුණා අපේ අසපුවක ධර්මශාලාවට ඇවිල්ලා තියෙනවා මිනිස්සෙක්. ඒ ඇවිදින්ලා ධර්මශාලාවේ කෙලින්ම උඩ බලලා. උඩ බලපුවම බණ අහන පිරිසට පහසුවට ෆෑන් දාලා තියෙනවනේ. අපේ ෆෑන් සැප ඒකටත් අපහැදුනා. එතකොට අපහදිනවා කියන එක හරියට තියෙනවා වර්තමානයේ. ඒ අපහදිනකොට ගොඩාක් පරිස්සම් වෙන්න ඕන. මොකද මේ හිතකින් උතුම් තැනකට අපහැදුනොත් ඒක සංසාරේ ගොඩාක් කල් විපත පිණිස හේතු වෙනවා.
ඉතින් බුදුරජාණන් වහන්සේ අර භික්ෂූන් හිත අපහැදෙව්වේ වැරදි තැනකට කියලා තේරුම් ගත්තාම භාග්‍යතුන් වහන්සේ එ르දීන් අදිෂ්ඨානයක් කළා. මේ භික්ෂූන්ගේ යම් යම් බඩු මුට්ටු ටිකක් අමතක වෙන්න කියලා අදිෂ්ඨානයක්. ඕන ආපහු 509ම පිටත් වුණා. භාග්‍යතුන් වහන්සේත් පිටත් වුණා. ඒ පතොක් වනයේ සීමාව ඉක්මවා ගියපු ගමන් කදිරවණී රේවත මහරහතන් වහන්සේ එ르දිය අතහැරියා. එ르දිය අතහැරපු ගමන් දැන් පේන්නේ මොකද්ද? පතොක් වනය. ඊටාම රළු වූ පතොක් වනය තිබුණා. මගක් වඩිනකොට අර භික්ෂූන්ට මතක් වුණා අපෝයි අපේ මේ බඩු මුට්ටු අමතක වෙලානේ. ආපහු ඒ භික්ෂුන් වහන්සේලා හැරිලා එනවා ඉක්මනින් අරන් යන්නම් කියලා. ඒ එනකොට අර තිබුණු කුටි සෙනසුන් මොකුත් නැහැ. ඒ කුටි සෙනාසන කිසිවක්ම ඇත්තේ නැහැ. රළු පතොක් වනේ. ඒ දෙන්නට දෙන්නාගේ මූණ බලා ගන්න බැරි තරම් ලැජ්ජාවක් හිතුණා. අප්පු අපි මේ හිතලා තියන්නේ වැරදි එකක් නේ කියලා. කාටවත් නොකිය හීන් සීරුවේ අර තමන්ගේ බඩු මුට්ටු ටික අරගෙන ඒ භික්ෂුන් පැමිණියා. දැන් ඔන්න සවැත්නුවර ජේතවනාරාමයට වැඩම කළාට පස්සේ විසාකා මහා උපාසිකාව පැමිණිලා භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා ස්වාමීනි අපේ කදිරවණී රේවත මහතෙරුන් වහන්සේ වැඩ ඉන්න ඒ ඉසව්ව කොහොමද? සුන්දරයිද? ඉතින් භික්ෂුන් ඔක්කොම කිව්වේ එහේ පුදුම සුන්දරයි කියලා. අර භික්ෂුන් දෙනමගේ තුමුත් ඇහුවා විසාකා මහා උපාසිකාව ස්වාමීනි කොහොමද මේ පැත්ත? එතකොට ඒ භික්ෂුන් කිව්වේ හාත්පස වෙනස් එකක්. ආපෝ උපාසිකාව මහා කටු කැලයක් නේ. මොකට අපේ රේවත තෙරුන් වහන්සේ ඒ කටු කැලේට වෙලා ඉන්නවද බන්දා? පයක් ගහන්න බැරි තරම් කටු කිව්වා. එතකොට මේ විසාකා මහෝපාසිකාව භාග්‍යතුන් වහන්සේ සමීපයට ගිහිල්ලා මේ ගැන ඇහුවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපේ කදිරවණී රේවත මහතෙරුන් වහන්සේ වැඩ ඉන්න තැන ගැන භික්ෂුන් දෙපිරිසකගේ අදහස් දෙකක් නේ. ස්වාමීනි මේකට හේතුව මොකක්ද? අන්න ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ මේ ලස්සන ගාථාව ගාමේවා යදිවාරඤ්ඤේ නින්නේවා යදිවාතලේ යත්තරහන්තෝ විහරන්ති තං භූමින් රාමනීයකං ගමක හෝ සෙනසුනක හෝ වනයේ බෑවුමක හෝ සමබිමක ඇති කුටියේ වැඩවසත් නම් මෙතැන රහතුන් සැබවින්ම ලස්සනයි එය ලස්සනයි. රහතන් වහන්සේලා වැඩ ඉන්න බිම සුන්දරයි රමණීයයි. ඇයි හේතුව? ඒ උතුමන් වහන්සේලාගේ ජීවිත පාරිශුද්ධයි ලස්සනයි සුන්දරයි. දැන් බලන්න පින්වතුනි සුන්දර වනාන්තර තියෙනවා. සුන්දර වනාන්තර බලන්ට අසුන්දර හිත් ඇති මිනිස්සු යනවා. මිනිස්සුන්ට වනයේ සුන්දරත්වය විඳ ගන්න බෑ. වනයත් අසුන්දර කරලා එන්නේ නැන්ද? වනාන්තරවල සිරිනරවන්න ගිහිල්ලා නොයෙක් කැලි කසල දාලා වනයත් අසුන්දර කරලා එන්නේ නැද්ද මිනිස්සු? ඒ මිනිසුන්ගේ හදවත් සුන්දරනේ. අභ්‍යන්තරයේ සුන්දර මුනිවරු යම් තැනක වැඩ ඉන්නවා නම් ඒ මුනිවරයාගේ සුන්දරත්වය නිසා එතනත් සොඳුරු වෙනවා. ඒ උත්තමයෝ වනයේට ප්‍රිය කළා. කාමය හොයන්නේ නැති නිසා. කාම අපේක්ෂාවක් නැති ඒ උතුමන් වනයටම ප්‍රිය කළා. නිදහසටම ප්‍රිය කළා. හුදකලා විවේකයටම ආසා කළා. ඒ තමයි රහතුන්ගේ ස්වභාවය. ඒ තමයි මුනිවරුන්ගේ ස්වභාවය. ඊළඟට වනාන්තරයකට ගිහිල්ලා උන්වහන්සේලාට බවුන් වඩන්න පුළුවන්. උන්වහන්සේලාගේ ජීවිතවල ඒ උදෙසා කැමැත්ත තිබුණා. අපි මේ සියලු කෙලෙසුන් අසාදාන්ට ඕන ඒ උදෙසා විවේකය හදාගන්න ඕන කියලා පින්වතුනි ඒ කාලේ වනසෙනසුන් වලට වැඩි බණ භාවනා කරන්ට හොඳ ආරක්ෂාවක් තිබුණා.
වර්තමානයේ ගනින්දී බොහොම බිහිසුණුයි. මොකද මේ කාලේ වෙනකොට අමනුෂ්‍යයන්ගේ බලපෑම ආදිය ගොඩාක් වැඩි. ඒ කාලේ ජීවමාන ශාස්ත්‍රුන් වහන්සේ වැඩ හිටපු කාලේ බුද්ධානුභාවය තිබුණා. සම්බුද්ධ ශාසනයේ මහා පතාක යෝධයෝ බඳියෝ සාරිපුත්ත මහරහතන් වහන්සේ, මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ, මහෝත්තමයන් වහන්සේලා හිටියා. ඒ උතුමන් වහන්සේලා වැඩ ඉන්න නිසා බොහෝ දෙවියන්ගේ ආකර්ෂණය තිබුණා. බලන්න ඒ යුගයත් අනිත්‍ය වෙලා ගියා. මේක තමයි ලෝකයේ ස්වභාවය. ඉතින් අපි මේ කරුණ ඔකෝම ඉගෙන ගන්නේ සිත් පහන් කරගන්නට. ඒ සිත් පහන් කර ගැනීම කියන එක පින්වතුනේ අපිට බොහෝ කල යහපත පිණිස හේතු වෙනවාමයි. ඒ නිසා හොඳට හිත පහදව ගන්න ඕන මේ කරුණු කාරණා අහලා. ඒ කාලේ සිද්ධ වෙච්චි තවත් එක සිදුවීමක්. එක් වීරියවන්ත භික්ෂුවක් හුදකලාවේ තියෙන උද්‍යානයකට වැඩම කළා නිදහසේ භාවනා කරන්න කියලා. ලස්සන රුක් සෙවණක් තිබුණා. ඒ රුක් සෙවණේ මේ භික්ෂුව බොහොම තරුණ භික්ෂුවක් පළඟක් බැඳගෙන වාඩි වුණා. වාඩි වෙලා නිදහසේ භාවනා කරන්න පටන් ගත්තා. ඔය අතරේ තව සිද්ධියක් වුණා. එක පුරුෂයෙක් විසංගනකට පණිවිඩයක් යවුවා. අසවල් උද්‍යානයට එන්ට මමත් ඒ උද්‍යානයට පැමිණෙනවා, අපි දෙන්න එහෙදී හම්බ වෙමු කියලා. එතකොට මේ වෙසංගන සරාගී වෙලා අර පුරුෂයාගේ පහස පතනු කැමැත්තෙන් පුරුෂයාගේ හිත ගැනීම පිණිස ලස්සන සැරසිල්ලකුත් දාගෙන මේ උද්‍යානයට ආවා. ඇවිදින්න මේ පාළු උද්‍යානයේ ඒ පුරුෂයා අසවල් තැන ඉන්න කියලා කිව්වනේ. එතෙන්ට වෙලා හිටගෙන බලාගෙන හිටියා. මොකක් හෝ හේතුවක් නිසා ඒ පුරුෂයා ආවේ නැහැ. දැන් කාලේ ගත වෙන්න මේ කාන්තාවගේ හිත රාගින් පිච්චෙනවා. ඒ රාගින් පිච්චි මේ පාළු උද්‍යානයේ ටික දුරක් ඇවින්දා. ඇවිදගෙන යනකොට දැක්කා ඊටාම සුන්දර ලස්සන රුක් සෙවණේ කඩවසම් තරුණෙක් සිවුරක් දරාගෙන වාඩි වෙලා. ඈ දැක්කේ එහෙමයි. ඈට භික්ෂුවක් කියලාවත් හිතුන්නේ. ඈ ඒ ස්වාමීන් වහන්සේ දිහා බලාගෙන කල්පනා කළා. අයියෝ මේ තරුණ කාලේ කසාවතක් මොකටද මේ ශරීරෙට? ආභරණ පළදන්න තිබූ ශරීරයේ කසාවතක්, ලස්සනට සරසන්න තිබුණු කේස කලාපේ ඉවත් කරලා මේවා එකක්වත් මෙයාට වැඩක් නැහැ. මෙයා වගේ කඩවසම් පුරුෂයෙක් එක්ක මට කම්සුව විඳින්න තිබ්බන. ඈ එහෙම හිතුවා. පාළු උද්‍යානයක් මේ ස්වාමීන් වහන්සේව පොළඹවා ගන්න ඕන කියලා ඈ කල්පනා කළා. බලන්න මේ හිත්වල කෙලස් කසටියෝ තිබෙද්දී විවේකී වනයටත් පැමිණලා කෙලස් මොහොයනවා. විවේකී ඝන වනාන්තරෙත් ඈ කෙලස් මෙහෙව්වා. අර ස්වාමීන් වහන්සේ සමීපයට ගිහිල්ලා ඇය පයේ නූපුර හෙල්ලුවා. ඔය කාන්තාව දානවනේ පයට නූපුර. පයේ නූපුර හෙල්ලුවා. ඉතින් මේවා සලං ගාලා හෙල්ලෙනකොට අර ස්වාමීන් වහන්සේ මොකක්ද මේ කියලා බලන්න ඇස් ඇරියා. ඇස් අරිනකොට තමන් වහන්සේ ඉදිරියේ ස්ත්‍රියාවක් සිටගෙන සිටි. ඒ ස්ත්‍රියව අමුතු මුකුළු පෑමක් කළා. එතකොට මේ ස්වාමීන් වහන්සේට එකපාර කල්පනා වුණා. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය රාගෝ භික්කවේ අන්ධකරණෝ මහණෙනි රාගේ වනාහි සත්වයාව අන්ධ කරන දෙයකි. අචක්කු කරනෝ සත්වයාගේ ප්‍රඥා ඇස නැති කරවන දෙයකි. අඥාන කරනෝ සත්‍යව මෝඩයෙක් බවට පත් කරවන දෙයකි. අනිබ්බාන සංවත්තනිකෝ සත්‍යාව නිවනින් ඈත් කරවන දෙයකි. විඝාත පක්ඛිකෝ සත්‍යාව දුකට ඇද දමන දෙයකි. මේ රාගය කියලා කියන්නේ ජීවිතයකට තියෙන බිහිසුණු අනතුරක් කියලා මේ භික්ෂුවට කල්පනා වුණා.
මේ භික්ෂුව ධර්ම මානසිකාර කරන්න පටන් ගත්තා. දැන් මේ ස්ත්‍රිය නොයෙක් දේ කරාට ඒ භික්ෂුවකින් කිසිම ඒකට සහායක් නැහැ. එතකොට ඇය මේ භික්ෂුවගේ හිත තවත් අරගන්නවා කියන අදහසින් ඇගේ ශරීරේ වස්ත්‍ර උනා දැමුවා. එතකොට මේ භික්ෂුවගේ හදවත එකපාර ගැහෙන්න පටන් ගත්තා. මොකද මේ භික්ෂුව ධර්ම අවබෝධ කරපු කෙනෙක් නෙමෙයි. භික්ෂුවගේ හද ගැස්ම වැඩි වෙලා මුළු ශරීරෙම වෙවුලන්න අරන් තිනවා. ඒ වෙවිලිල්ලත් එක්ක අර භික්ෂුවට හිත එක තැන පවත්වා ගන්න බැරුව ගියා. මේක දකිනවා මහා කාරුණික ශාස්ත්‍රුන් වහන්සේ විහාරේ වැඩ ඉඳලා. බුදුරජාන් වහන්සේ භික්ෂුවට විතරක් ඇහෙන විදිහට ලස්සන ගාථාවක් වදාලා. ඒ තමයි මෙන්න මේ ගාථාව. රමණීයානි අරඤ්ඤානි යත්තන රමති ජනෝ විතරාගාරමිසන්ති නතේ කාම ගවේසිනෝ අඳුරු සෙවණෙලි ඇති වනය සොඳුරුය අපට කාම සැපයට ඇලුණු ජනයා කැමති නැහැමයි එයට විතරාගී ශ්‍රමණයන් සිටිති ඇලෙමින් වනයට කම්සුවය නොසොයන ඔවුන් කැමතිමයි ඒ වනයට. බුදුරජාන් වහන්සේගේ ගම්භීර වූ බ්‍රහ්මස්වරයෙන් අර භික්ෂුවට මේක ඇහෙන්නේ. මහා වනාන්තරේ හරි ලස්සනයි. ඒ වුණාට භික්ෂුව කම්සැප හොයන ජනයා ওই වනේ ඇලෙන අය නෙමෙයි. ඒ හේතුව මොකද්ද? ඒ අය සොයන්නේ කම්සැපයයි. විතරාගී වූ මුනිවරුන්ටයි වනේ සුදුසු. උන්වහන්සේලා කම්සැප සොයන්නේ නැති නිසා කම්සැප නොසොයන මුනිවරයයි වනයට සුදුසු කියලා බුදුරජාන් වහන්සේ මේ ස්වරය භික්ෂුවට ඇහෙන්න සැලැස්සුවා. එතකොට අර භික්ෂුන් වහන්සේට වෙවිලිල්ල නැතුව ගියා. ඒ භික්ෂුව කල්පනා කළා ශාස්ත්‍රුන් වහන්සේ මාව දකිනවා. මං සරණ ගියපු මගේ මුනි රජුන් මාව දකිනවා. එසේනම් මම බුදුරජුන්ගේ ධර්මයමයි සිහි කරන්න ඕන. මේ වනයේට ඇලී වසන කෙනෙක් බවට පත් වෙන්න ඕන කියලා භික්ෂුව හොඳට හිත පිහිටුව ගත්තා ධර්මයේ. ඇස් දෙක පියාගත්තා. වේගෙන් හිත වැඩුණා. ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය මොහුකුර ගියා. සියලු කෙලෙසුන් නසා රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. අර කාන්තාව බලාගෙන ඉඳී එහෙම්ම අහසට ඉසවිලා ඒ භික්ෂුව එ르දීම පිටත් වෙලා ගියා. බලන පින්වතුනි එකල තිබුණු අසිරිමත් බව. මෙබඳු අසිරියක් කෙලෙස් සහිත ලෝකේ අපිට හිතන්නවත් බෑ. මේ අසිරිය අපිට අහන්න හෝ වාසනාව ලැබුණේ සම්බුද්ධ ශාසනය අපට මුණ ගැහුණු නිසා. එනිසා බුදුරජාන් වහන්සේ නමකගේ ශාසනයක තියෙන මේ සුන්දර භාවයට අපි හිත පහදවන්න ඕන. සම්බුද්ධ ශාසනයක් ඉතා කලාතුරකින් ලෝකේ මුණ ගැහෙන්නේ. ඒ මුණ ගැහිච්ච මොහොතේ සම්බුද්ධ ශාසනයක ඵල ලැබූ මේ මුනිවරුන්ගේ අතිශය සුන්දර භාවයට අපි හිත පහදව ගන්න ඕන. එසේ හිත පහදවා ගැනීම පින්වතුනි අපිට සම්බුද්ධ සසුනක පිළිසරණ ලබන්නට ඒකාන්ත කොට හේතු වෙනවා. හොඳට මතක තියාගන්න ඕන දෙයක්. හිත පහදවා ගැනීම කියන දේ තමයි සම්බුද්ධ ශාසනයේ ප්‍රධානම පළවෙනිම කාරණේ. මොකද්ද? හිත පහදවා ගැනීම. බුදුරජුන් ගැන හිත පහදවා ගැනීම. බුදුරජුන් දේශනා කරපු ධර්මයේ ගැන හිත පහදවා ගැනීම. ධර්මයේ ඵල ලැබූ රහතුන් ගැන හිත පහදවා ගැනීම. මාර්ගඵලලාභී උතුමන් ගැන හිත පහදවා ගැනීම. ප්‍රතිපදාව ගැන හිත පහදවා ගැනීම. සමාධිය ගැන හිත පහදවා ගැනීම. සිල් ගුණ ගැන හිත පහදවා ගැනීම. ඒ චිත්ත ප්‍රසාදයට එක්ක තමයි ඒ සියලු ගුණ වඩන්න පුළුවන්කම ලැබෙන්නේ. කොටින්ම ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන පවා
භික්ෂුවක් ශ්‍රාවකයෙක් මුලින්ම කළ යුත්තේ හිත පහදව ගැනීමයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන පවා කෙනෙක් මුලින්ම කළ යුත්තේ හිත පහදව ගැනීම. මේ වැඩපිළිවෙල සුන්දරයිනේ. මේ වැඩපිළිවෙල කරන්න පුළුවන් එකක් නේ. මෙහි සිත කය වචනේ මෙහෙවන්ට හැකිනේ. ඒ ගැන හිත පහදව ගත්ත කෙනාට තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දියුණු කර ගැනීමේ වරම ලැබෙන්නේ. ඒ හින්දා අපි හැමදෙනාට මහා කාරුණික වූ අපගේ ශාස්ත්‍රූන් වහන්සේගේ උතුම් සම්බුද්ධ ශාසනය මුණ ගැහිච්චි මේ දුර්ලභ අවස්ථාවේ හොඳට හිත පහන් කරගෙන ඒ ශාසනයේ පිහිට පිළිසරණ රැකවරණය ලබාගෙන අපේ ජීවිත සැපවත් කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයෝ සියලු දෙවියෝ පහන් සිතින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවිවරු දිව්‍ය සැපයෙන් දිව්‍ය ආශ්චර්යයෙන් වැඩෙත්වා. දෙවියන්ගේ නිරන්තර රැකවරණ ආශිර්වාද අප හැම දිනාට දෙවියෝ නොඅඩුවම සලසා දෙත්වා. දෙවියෝද සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. ගුරු දේවයන් වහන්සේ නිදුක්ව නිරෝගීව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. ගෞතම සාසනය තුලම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරන්ට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කරගන්ට යෙදුනා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අද දවසේ තෙවන ජන්මදිනය සමරන පින්වත් රෙහස් තේනුවර සිඟිති පුතාට මේ සියලුම පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදය සැලසේවා. පින් අනුමෝදන් වන සක්දෙවිඳුන් ප්‍රධාන සදෙව්ලෝක වාසී සියලු දෙවිවරුන්ගෙත් සියලු බ්‍රහ්මකායික දෙවිවරුන්ගෙත් සියලු ඉෂ්ඨකාමී දෙවිවරුන්ගෙත් ආශිර්වාදයේ සිඟිති පුතාට සැලසෙත්වා. ධර්ම දානමේ පිනේ ආශිර්වාදයත් බුද්ධ රත්නේ ධර්ම රත්නේ සංඝ රත්නේ ආශිර්වාදයත් රැස්ුණා වූ සියලුම පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාද බලයෙන් සිඟිති පුතා නිදුක් වෙත්වා නිරෝග වෙත්වා දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. ජීවිතයට යහපත සලසන කල්යාණ මිත්‍ර සත්පුරුෂයෝම ඇසුරු කරන්නට ලැබෙත්වා. අසත්පුරුෂ ඇසුරට කිසි කලක ජීවිතේ නොවැටෙත්වා. බුදුරජාණන් වහන්සේ සරණ ගියපු ශ්‍රාවක පුතෙක් බවට පත් වෙලා සම්බුද්ධ ශාසනයේ පිළිසරණ ලබා ගන්නට ඒ රෙහස් තේනුවර සිඟිති පුතාට වාසනාව ලැබෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා සෙත් ප්‍රාර්ථනා කරනවා. අද දවසේ ධර්ම දානයේ සිදු කළේ ඇට්ලන්ටා මහමෙවුනා භාවනා අසපුවට සම්බන්ධ පින්වත් අකිල තේනුවර මහත්මයා සහ රවිනී චන්ද්‍රසේන මහත්මිය විසින් ඒ අයගේ නමින් මිය පරලෝ යන්ට යෙදුනා වූ සියලු ඥාතීන්ට හිත මිත්‍රාදීන්ට මේ සියලු පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙත්වා. ඥාතීන්ගේ පරලෝ ජීවිත සැපයෙන් සැපයටම පත්වෙත්වා. දුක් සහිත වූ සංසාර ගමනින් ඊතා ඉක්මනින්ම නිදහස් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදනා සිදු කරන්න ඇට්ලන්ටා මහමෙවුනාව භාවනා අසපුවේ වැඩ වාසය කරන පින්වත් ස්වාමීන් වහන්සේලා සියලු දෙනාට මහමෙවුනා වාසී රටලෝක වාසී පූජනීය මහා සංඝරුවනට පින් අනුමෝදන්ව පින්වතුන් වහන්සේලා නිදුක්ව නිරෝගීව දීර්ඝායුෂ ලබත්වා ගෞතම සාසනය තුලම ධර්මාවබෝධයෙන් සැනසෙත්වා. සාදු සාදු සාදු. රැස් කළ උදාරතර පුණ්‍ය ධර්මයන් රශේව් තේනුවර සිඟිති පුතාට ඒ වගේම ආර්යා දිසානායක සිඟිති දුවට අනුමෝදන් වෙත්වා. ඒ දරුවන්ට මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයෙන් තෙරුවන් සරණින් සියලු දෙවියන්ගේ රැකවරණයෙන් සියලු යහපත සියලු අභිවෘද්ධිය උදා වෙත්වා. අධ්‍යාපන කටයුතු ආදී හැමදේ සාර්ථක කරගන්න ලැබෙත්වා. ජීවිතයට යහපත සලසන්නා වූ කල්යාණ මිත්‍ර සත්පුරුෂය ඇසුරු කරමින් මේ ලැබූ දුර්ලභ මනුෂ්‍ය ජීවිතේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පිහිට ලබාගෙන බුදුරජාණන් වහන්සේගේ සරණ ලැබූ ශ්‍රාවක දරුවෝ බවට පත් වෙන්න වාසනාව ලැබෙත්වා කියලා අපි සෙත් පතනවා ආශිර්වාද කරනවා. අසනීප තත්ත්වයෙන් පසු වෙන පින්වත් තුසිතා වීරසිංහ මහත්මියට මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයෙන් රත්නත්‍රයේ ආශිර්වාදයෙන් සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන්
ඉතා ඉක්මනින්ම නිදුක් නිරෝග සුවපත් භාවය ලැබෙත්වා කියලා අපි සෙත් පතමු. ධර්ම දානය සිදු කළ පින්වත් අකිල තේනුවර මහත්මයාට, රවිනි චන්ද්‍රසේන මහත්මියට, ඒ අයගේ දෙමාපියන්ට සහ සහෝදර සහෝදරියන් සියලු දෙනාට, පවුලේ සියලු දෙනාට පින් අනුමෝදන්ව නිදුක් නිරෝග සුවපත් භාවය ලැබෙත්වා, දීර්ඝායුෂ සම්පන්නිය ලැබෙත්වා, ජීවිතේ කරන කියන රැකී ආරක්ෂා ආදී සියලු කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. තවදුරටත් කල්යාණ මිත්‍ර ඇසුරේ සුවසේ පින් පුරාගෙන සුවසේ දහම් මඟ දියුණු කරගන්නට අවකාශ ලැබෙත්වා. ධර්ම දානය සිදු කළා වූ සුපින්වත් හැම දෙනාටත්, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලා සියලු දෙනාටත්, ශ්‍රද්ධා රූප ዋහිනී කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත්, ඒ වගේම ධර්මයේ ශ්‍රවණය කළ සුපින්වත් ඔබ හැම දෙනාට මේ ගෞතම බුදු සසුන තුලම ධර්මාවබෝධ කරන්ට වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.